හරි. අයිබෝන් ළමයි. good morning හැමෝටම. ඔයා 2023 A level theory class එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ දැන් පටන් ගන්න දෙවෙනි group එක. පළවෙනි group එක පටන් අරගෙන ඉන්නේ මාස කිහිපයකට කලින්. දෙවෙනි group එක තමයි එතකොට අද පටන් ගන්න. අද ඉඳන් හැම සෙනසුරාදාම උදේ 9ට අපි දෙවෙනි group එකේ මේ අද පටන් ගන්න class වල ප්‍රශ්නයක් ඇති දැන් සෙන්සුරාදාම පටන් ගන්න class එක කොහොමද යන්නේ කියන එක. මෙතන ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන අය ඉන්නවා. ආයතන වලට සම්බන්ධ. ඒ කියන්නේ පසුකාලීනව ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම ආයතන වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. උඹට කොහොමද වෙන්නේ කියන එක. මේ සෙන්සුරාදාම උදේ ක්ලාස් එක තමයි මෙහෙම යනවා. අපි අර කලින් දැන් A level classes පටන් ගන්නතනේ. මාර්තු අන්තිම පටන් ගත්තා. අප්‍රේල් මුල පටන් ගත්තා. අපි මේ සෙනසුරාදා උදේ ක්ලාස් එකේ පොඩ්ඩක් වැඩියෙන් වැඩ කරනවා. වැඩියෙන් වැඩ කරලා අර කලින් අපිට කලින් පටන් ගත්ත පන්තිවල ගානට අපි වැඩ කරලා සමානව පස්සේ ඔයාලට අදාළ ෆිසිකල් ක්ලාස් එක තියෙනවා නම් මේ ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඔන්ලයින් ක්ලාස් එක දිගටම සම්බන්ධ වෙනවා නම් ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. දැන් අපි ඉඳන් 10 වෙනකම්. හරිද? මේ සෙනසුරාදා ක්ලාස් එකේ මාස කිහිපයක් මේ විදිහට යනවා. කරලා වෙන්න. හරි. දැන් ඉඳන් ඔයාලට මේ ක්ලාස් එකේ කවර් කරගන්න පුළුවන්. ඔයාලා මේක කලින් ක්ලාස් ගන්න බැරි වුණා මේ මට මාස කිහිපයක් මිස් වුණා. ඒ දේවල් වලට කිසි දෙයකට බය වෙන්න ඕනේ. මුල ඉඳන් පුරා නෑර අපි මේ සෙනසුරාදා උදේ ක්ලාස් එකේ ඉගෙන ගන්නවා. එනවාද කියපු දේ පාඩේ තියෙන ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරමු. මම එනවා ක්ලාස් එකට. හරි. මම හිතනවා මං ගැන හඳුන්වලා දෙන්න අවශ්‍ය නැතුව ඇති වාට මම දන්න වැඩි සමහරව ඉන්ටර්නෙට් එක හරහා දැනගන්න ඇති සමහරව FB එක හරහා දැනගන්න ඇති සමහරව YouTube channel එක හරහා දැනගන්න ඇති සමහරව මගේ ඉන්ටර්නෙට් ගාන ගෝලයකින් අක්කෙන්කින් හරි එළියකින් හරි දැනගන්න ඇති ඉන්න නැත්නම් යාළුවෙක්ගෙන් දැනගන්න ඇති හරි මම රිසර්ච් මොනවාද මොකක්ද වැඩි කරනවා අසගේ යන්නේ නැත්නම් ඔයා ආවනම් අර කොහෙන් හරි ආරංචි ආඩුවලින් අන්ති මම කවුද කියන්නේ. හරි. එහෙනම් ළමයි අපි මුලින්ම ආර්ථික විද්‍යාවනේ අපි ඉගෙන ගන්න. ආර්ථික විද්‍යාව. මේ ඉතින් අපේ සබ්ජෙක්ට් එක. මේක ළමයි ඉගෙන ගන්න පුළුවන්. ආර්ට් කරත් ඉගෙන ගන්න පුළුවන්, කොමර්ස් කරත් ඉගෙන ගන්න පුළුවන්. ආර්ට් සහ කොමර්ස් කියන විෂය ධාරාවන් දෙක යටතේම මේ ආර්ථික විද්‍යාව විෂය තියෙනවා. මේ දවස්වල ගොඩාක් වෙන ඔයාගේ අතේ සමහර ළමයි කතා කරලා සර් මම ආර්ට් කරන්නේ. මට ඉක්මන් ක්ලාස් එකක් සර් වෙන දවසක තියෙනවා. මම කොමර්ස් කරන්නේ. මට ඉක්මන් ක්ලාස් එක වෙන දවසක නෑ. ආර්ට් කරත් කොමර්ස් කරත් ඔයාලට එකම දවසේ ඉක්මන් ක්ලාස් එක තියෙන්නේ. මොකද හේතුව මේකේ මේ උගන්වන ක්‍රමයේ වෙනසක් නෑ. එකම පේපර් එකක් වෙන්නේ එකම විෂය කරුණු වෙන්නේ එකම දේවල් අහන්නේ මේ ඉකෝන් කියන සබ්ජෙක්ට් එකෙන් ඔයා පේපර් එකට පෙන්නේ ආර්ට් නම් ආර්ට් කැටගරි එකේ කොමර්ස් කැටගරි එකේ තමයි වාට සබ්ජෙක්ට් එකක් විදිහට ඔයා පෙන්නේ ඒකයි වෙනස. එකම සබ්ජෙක්ට් එක එකම පාඩම් ඉගෙන ගන්න එකම විභාගෙ මේ විෂය වෙනසක් නෑ. විදිහයි කොමර්ස් කරා පිළිදේ ප්‍රශ්නයක් කරන්න එපා. හරි. මුලින්ම ළමයි මම ඔයාලට මේ ආර්ථික විද්‍යාව කියන විෂය නිර්දේශය කියලා දෙන්න. විෂය නිර්දේශය කියන්නේ කලින් මම ඔයාලට මගේ වැඩසටහන පැහැදිලි කරොත් මගේ වැඩසටහන මෙහෙමයි. මේ බලන්න. ඔයාලා දැන් අලුතෙන්මනේ මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. කිසිම අයිඩියා එකක් නැතුව ඇති. ඉක්කොන් වලට අමතරව ක්ලාස් යන අය අත උස්සන්න බලන්න. අත උස්සන්න බෑ. chat box එකේ දාන්න. කවුද accounts BS වලට නැත්නම් ආර්ට් කරනවා නම් අනිත් සබ්ජෙක්ට් එකට ක්ලාස් යනවා. නැත්නම් ඒ වලට ක්ලාස් යන්නේ නැහැ. chat box එකේ තියෙන දාන්න බලන්න. කතා කරන්න බෑ නේද? ප්‍රශ්නයක් අහන්න. මොන දෙයක් කතා කරන්නේ ඒක තමයි. ඔයා කතා කරන්නේ නැත්නම් ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් බෑ. ඔයාලට ප්‍රශ්නයක් අහන්නත් බෑ වගේ. chat box එකේ දාන්න බලන්න private ඕනෙත් නෑ. ඒක නිකන් දැම්මත් කමක් නෑ. එහෙම බෑ බෑ වගේ නම් private දාන්න. දැන් ක්ලාස් යන අය යන්නේ නැද්ද? කොළම උත්තර දෙන්නේ නැහැ.
කෙනෙක් අත ඉස්සුවා. සමහර අය ක්ලාසස් යනවා සමහර අය ක්ලාසස් යන්නේ නැහැ. හරි. ඒ සබ්ජෙක්ට් ළමයි එතකොට ඒ විදිහට ඔයා ක්ලාසස් යනවා නම් ඒ විදිහටම යොමු කරා. ක්ලාස් යන්න නැත්නම් අනිවාර්යෙන් මේ ක්ලාස් එක හොයාගන්න. ඔය රිසල්ට්ස් කල්ලේ කියලා අපි දන්නේ නැහැ. ආපියල වගේ ලෙවල් ක්ලාස් එකක් කියන්නේ. ලෙවල් ක්ලාස් වල පාඩම් වෙනවා. වෙනවා පස්සේ ජොයින් වෙන්න. හරි. ඉක්මන වල ඔයා මුලේ ගමන මේ ක්ලාස් එකේ අද ඒකයි ඉගෙන ගන්නවා. ඊට පස්සේ වාට ඉගෙන ගන්න තේරෙයි. ඒක වගේද කියලා. හරි. ළමයි ඔයාට මේ ටියුට් එකක් මම PDF එකක් දැම්ම ගෲප් එකට. සම්පූර්ණ නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මම එවන්නම්. මෙන්න මේ ටියුට් එක තමයි ඔයාලට PDF එකක් විදිහට දැම්මේ. මේක ළමයි තියරි ටියුට් එක. මෙන්න මේ ටියුට් එක. පේනවද? මේක කොරෝනා වලින් ඒ කියන්නේ මේ තියෙන සිටුේෂන් එකෙන් පස්සේ සංචලන සීමාවෙන් පස්සේ ඔයා රෙජිස්ටර් වුණා නම් ආයතනයකට ක්ලාස් එකේ ඒ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. මේ ටියුට් එකක් එක්කලාමයි. තව ටියුට් සෙට් දෙකක් තියෙනවා. මේක තමයි අපි තියරි ටියුට් එක. මේක තමයි කන්සෙප්ට් කතා කරන්නේ. අපි නෝට්ස් ලියන්නේ නැහැ ළමයි. පොත්වල ලියන්නේ නැහැ. තියරි ටියුට් එකේ සියලුම දේවල් මම දාලා තියෙනවා. ඒකේ ඉස්සෙන් පුරවගෙන මේ කන්සෙප්ට් එක සාකච්ඡා කරගෙන ඉස්සරහට යනවා ටියුට්. ඊට අමතරව ඔයාලට තව ටියුට් දෙකක් හම්බෙලා ඉන්නවා. මම ස්ක්‍රීන් එකෙන් පෙන්නන්නම්. මේක තමයි පාස් පේපර්ස් ටියුට්. ගහලා තියෙනවා පේනවනේ පාස් ක්වෙස්චන්. මේක තමයි මේ අපි කතා කරන මුල් පාඩම් දෙකට අදාළ පාස් පේපර්ස් ටික තියෙනවා. ඒ වගේ තව පොත් හතරක් ඔයාලට මුල් සිද්ධ වෙනවා. එතකොට අපි කන්සෙප්ට් එකක් කතා කරලා පාස් පේපර්ස් ඒකට අදාළව කතා කරලා තමයි ඊළඟ කොටසට යන්නේ. ඒ කියන්නේ පාස් පේපර්ස් ටිකක් අපි තියරි ක්ලාස් එක ඇතුළේම සාකච්ඡා කරනවා. මේක තියරි ටියුට්. තව ටියුට් එකක් ඔයාලට හම්බ වෙනවා. මෙන්න මේ වගේ කහ පාට ටියුට්. මේක නම රිෆ්ලෙක්ෂන් බුක්. හරිද? මේක ළමයි මේ ඉගෙන ගන්න කන්සෙප්ට් තියෙනවා. මේ දැන් කියලා තියෙනවා. මේකෙන් කරන්නේ ඔයා ඉගෙන ගන්න කන්සෙප්ට් එක ආපහු මතකෙන් ලියන්න. පාඩම් කරනවා වගේ දෙයක්. ක්ලාස් එක ඇතුළේම සාමාන්‍යයෙන් මම කන්සෙප්ට් එකක් ඉගෙනුවා. පස්සේ ඒ කන්සෙප්ට් එක ඉගෙනගෙන මේ රිෆ්ලෙක්ෂන් බුක් එකේ ආපහු ලියන තමයි මේ. මෙන්න මේ වගේ ඔයාට තුනක් හම්බ වෙනවා. ඔන්ලයින් එකටම සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාට මේ ටියුට්ස් කුරියර් කරනවා. කුරියර් කරන සිස්ටම් එක මම කියන්නම්. හරිද? කුරියර් කරන මම ඩීටේල්ස් ගෲප් එකට දාන්නම්. ඔයාලට ගෙදර කරන මේකයි තව ෆයිල් එකක් තියෙනවා. හරිද? බොක්ස් ෆයිල් එක. මේ ෆයිල් එකයි මේ සෙට් හතරම ඔයාලට ආයතනයක රෙජිස්ටර් වෙන්න කෙනෙක් නම් ආයතනයට ගිහිල්ලා මේ සිටුේෂන් එකෙන් පස්සේ සංචලන සීමාව කරන් පස්සේ ආයතනයට ගිහිල්ලා ඔයාට රෙජිස්ටර් වෙලා මේ ටියුට්ස් එක්ක එතකන් අපි PDF එක දාලා මේ යන විදියට කතා කරමු. දැන් මම මූලික දේවල් පැහැදිලි කරලා ටියුට් එක දෙනවා. මේ PDF හරිද? තේරෙනවද කියන්නේ මොකක් හරි ඔයාලට ගැටලුවක් තිබ්බොත් දැන් ක්ලාස් එක දාන්න මම ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. හරි? ඒක තමයි ටියුට් සෙට් එක. මොකක්ද ක්ලාස් එක ඇතුලේ යන වැඩසටහන කියන එක මම ඔයාලට මේ මූලික දේවල් පැහැදිලි කරලා හරි මම කියවනේ මුලින්ම දැනගන්න ඕනේ අපි ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය මොකක්ද කියන්නේ. හරිද? ඔයාලම එකම එක පොතක් ඕනේ. CR පොතක් ගන්න. දැන් ගණන් CR පොතක් නැත්නම් මොකක් හරි වෙන පොලේක හරි පොතක හරි නෝට් එකක් දාගන්න. ඒ CR පොතේම අද විෂය නිර්දේශය ලියනවා පිළිවෙලට. ඊට පස්සේ කොල් පේපර් එක හැදෙන ස්ට්‍රක්චර් එක ලියනවා. ඊට ඉවරලා ඉතින් පස්සේ ඒක පොත ඉවරයි. ඒකේ ආපහු නෝට් ලියන්නේ නැහැ. ඒක අපි පාවිච්චි කරනවා මෙන්න මේ පාස් පේපර්ස් ටියුට් එකේ තියෙන පාස් පේපර්ස් වලට උත්තර. නෝට් ලියන්න ළමයි පොතක් අවශ්‍ය නැහැ. ටියුට් එකේම තමයි නෝට්ස් ලියන්නේ. ඒ නිසා නෝට්ස් ලියන්න අමුතුවෙන් පොතක් අවශ්‍ය නැහැ. හරි? මෙන්න මේ පාස් පේපර්ස් වලට උත්තර ලියන්න අර පොත අපි පාවිච්චි කරනවා. හරි?
100 පුතයි වට උනේ 100 පුතේ අපි අද සිලබස් එක ලියාගෙන පේපර් ස්ට්‍රක්චර් එක ලියාගෙන මේ ඉස්සරහට මේ පාස් පේපර්ස් ලියන්න හරි මම ඉන්නේ නැති විෂය නිර්දේශය ලියන්නේ හරි එහෙනම් අර පොත ගන්න මම විෂය නිර්දේශයේ පිළිවෙලට කියනවා මම එනනම් ස්ක්‍රීන් එකේ විෂය නිර්දේශය ඒකෙන් අපි ඉස්සරහට ලියාගෙන යමු යම් කිසි ගැටලුවක් තිබ්බොත් ඔයාලා තමයි ඒවා මැසේජ් එකක් දාලා අහන්න ඒ අදාළ ගැටලුව. හරි. ස්ක්‍රීන් එක පේනවා නේද ළමයි ඔයගලන්ට? සුදු පාට මේ ස්ක්‍රීන් එකක් පේනවනේ මැසේජ් එකක් දාන්න. මාතේ කතා කරන්න ඕනේ. කතා නොකර බෑනේ. පේනවා ළමයි එවරිවන් දාන්න මැසේජ් එකක් එවරිවන් සිලෙක්ට් කරලා දාන්න ඔක්කොටම පේයි. නැද්ද පේන්නේ නැද්ද? පේනවනේ. හරි. ළමයි මාතෘකාව දාන්නේ විෂය නිර්දේශය කියලා දාලා 12 ශ්‍රේණිය කියලා දාන්න. අවුරුදු දෙකක් තියෙන විෂය නිර්දේශය 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය කියලා කොටස් දෙකක් තියෙනවා. 12 ශ්‍රේණිය. ශ්‍රේණිය විෂය නිර්දේශ. හරි. ලියන්නම අංක 1 දාලා ආර්ථික විද්‍යාව හැඳින්වීම. පළවෙනි ලියන්න මම රූලක් ඉඳ තියන්න අවශ්‍ය වුණාම කියනවා අංක 1 දාලා ලියන්න ආර්ථික විද්‍යාව හැඳින්වීම. හරි. අංක 1 ආර්ථික විද්‍යාව හැඳින්වීම. අංක 2 රූලක් ඉඳ තියන්න නැතුව ලියන්න. මූලික ආර්ථික විද්‍යාව සංකල්ප.
अंक 3 නිෂ්පාදන සම්පත් රූලක් ඉඳ තියන්නේ නැතුවයි ලියන්නේ නිෂ්පාදන සම්පත් अंक 4 රූලක් ඉඳ තියන්නේ නැතුව ලියන්නේ නිෂ්පාදන හැකියාමායින් වක්‍ර නිෂ්පාදන හැකියාමායින් වක්‍ර अंक 5 රූලක් ඉඳ තියන්නේ නැතුව ලියන ආර්ථික පද්ධති अंक 5 ආර්ථික පද්ධති හරි ඒක ළමයි පළවෙනි chapters 5 ඔය. ඇත්තටම ළමයි මේවා මේ පාඩම් ඇතුලේ තියෙන සාමාන්‍ය මාතෘකා. A level වල ළමයි විශාල පාඩම් 11ක් තියෙන්නේ. ඒ පාඩම් මම chapter එකකින් chapter එකකට වෙන් කරලා ඔය අදාගත්ත විදිහට තමයි ඔය සිලබස් එක ඔයාලට ලියා ගන්න දෙන්නේ. මාතෘකාවෙන් මාතෘකාව. දැන්ට 5ක් ලිව්වා. දැන් රූලක් ඉඳ තියන්න. ඉඳ තියලා තමයි අංක 6 දාන්නේ. රූලක් ඉඳ තියන හොඳේ. 1 2 3 4 5 ලිව්වේ රූලක් ඉඳ තියන්නේ නැතුව රූලක් ඉඳ තියලා තමයි දැන් 6 දාන්නේ. රූලක් ඉඳ තියලායි 6 ලිව්වේ. තමයි අද දවසේ ගොඩාක් අයට කාලගුණික එහෙම ප්‍රශ්න තියෙනවා මට දැන්. මේ මීට කලින් ක්ලාස් දෙකක් තිබ්බා 21 අයියලා කළාගේ 22 අයියලා කළාගේ ඒ දෙකත් සමාන 22 එක නම් කරා 21 ක්ලාස් එක හරියට කරගන්න හම්බුනේ නැහැ මේ ඩාක් අයට වදිනවා ගොරවනවා ඒ කියන ප්‍රශ්න. ඒ නිසා ඒ කාලගුණික ප්‍රශ්නත් එක්ක කාට හරි ක්ලාස් එකට සහභාගී වෙන්න බැරි වුණා නම් හෝ සිග්නල් ඉෂුස් නිසා මැදදී කට් වෙලා එහෙම මොකක් හරි නෝට් එක සම්පූර්ණ කරගන්න බැරි වුණා නම් මට කතා කරන්න. මම ඔයාලට නෝට් එක සම්පූර්ණ කරගන්න වීඩියෝ එකේ ලින්ක් එක එවන්නම්. හරි? කාට හරි දෝෂයක් සිද්ධ වුණොත් මැසේජ් එකක් දාන්න මට ක්ලාස් එක මැදදී කට් වුණා හරි අද සහභාගී වෙන්න බැරි වුණා. යාළුවෙක් ඉන්නවා නම් කියන්නේ අද ඉක්වේෂන් එකත් එක්ක රිපීට් ක්ලාස් එකේ ලින්ක් එකක් වැඩ දෙන්නම්. හරි 6 7 ලියන්නේ එතකොට රූලක් ඉඳ තියන්නේ නැතුව පල්ලෙහා ලියන්නේ.
ප්‍රශ්න මේ අංක 8ත් ළමයි රූලක් ඉඳ තියන්නේ නැතුවයි ලියන්නේ. අංක 9ත් ලියන්න රූලක් ඉඳ තියන්නේ නැතුව. හරි 9. දැන් ළමයි ඊට පස්සේ රූලක් ඉඳ තියන්නේ. ඒක 1 2 3 4 5 ලිව්වා රූලක් ඉඳ තිබ්බා. 6 7 8 9 ලිව්වා. දැන් ආපහු රූලක් ඉඳ තියනවා. රූලක් ඉඳ තියලා තමයි ඊළඟ අංකේ දාන්නේ. අංක 10. නිෂ්පාදන පිළිවෙල. හරි රූලක් ඉඳ තියලානේ නිෂ්පාදන පිළිවෙල ලිව්වේ. හරි 11 ලියද්දි ළමයි රූලක් ඉඳ තියන්න එපා. දහය ළමයි නිෂ්පාදන පිළිවෙල තිබ්බේ. ලිව්වනේ ඒක. රූලක් ඉඳ තියන්නේ නැතුව ලියන්නේ අංක 12. දැන් ළමයි රූලක් ඉඳ තියන්නේ. කියලා ලියන්නේ මේක. ඊට පස්සේ ළමයි ආපහු රූලක් ඉඳ තියලා ජාති ගිණුම් කරන්නේ කියලා ලිව්වනේ. ලියලා ඉවර වෙලා ආපහු රූලක් ඉඳ තියලා මේක ලියන්නේ. 12 වසරේ ළමයි පාඩම් ටික ඔච්චරයි. කාට හරි මග යන්නා නම් කියන්න. ලියා ගන්න මග යන්නා නම් කියන්න ආපහු පෙන්නන්න.
මෙසේජ් එකක් දාන්න විනාඩියක් දෙන්නම් මුල් ටික මග යනවාද හරි එකින් එක පෙන්නනවා බලන්න කොම ටික දාලා කියන්නම් එතකොට හරි මේ පළවෙනි පාර්ට් එක හරි මේකෙන් මම කිව්වා පස්වෙනි එකෙන් පස්සේ රූලක් ඉඳ තියන්නේ කියලා අනිත් අය පොඩි විනාඩියක් දෙකක් ඉමු හරි තියාගන්න බැරි වුණා ඉන්නවනේ ඉවරයිද ළමයි ඕකේද තමන් ඉවරයි නම් මැසේජ් එකක් දාන්න අර වෙලාව ඉල්ලපු අය අවිත්මි හරිද නොටීෂන් විවද 4:05 අනේ ඊළඟ ටිකක් දාන්න
හරි. මෙතන වෙනකන් ලියමු. හරි. ඔය පිටුව උහුම තියලා දැන් 12 ශ්‍රේණියේ පාඩම් ටික මේ ලිස්ට් එක ඊට පස්සේ ඊළඟ පිටුවේ දාන්න 13 ශ්‍රේණිය කියලා. 10 තිබ්බේ නිෂ්පාදන පිරිවැය. 10 තිබ්බේ නිෂ්පාදන පිරිවැය. කොහා වෙළඳපොළ ව්‍යුහ 12 සාධක වෙළඳපොළ රූලක් ඉඩ තියලායි 13 ලියුවේ මතක ඇති ජාතික ගිණුම්කරණය ඊට පස්සේ රූලක් ඉඩ තියලායි සාර්වාර්ථික ලියුවේ. එහෙනම් එහා පිටුවේ දාන්න 13 ශ්‍රේණිය කියලා කලින් වගේ කලින් 12 ශ්‍රේණිය කියලා දැම්ම 13 ශ්‍රේණිය කියන නිර්දේශය. A level වල ළමයි අවුරුදු දෙකක් තියෙන්නේ 12 වසර සහ 13 වසර. 13 වසරේදී ඉගෙන ගන්න තියෙන පාඩම් ටික තමයි මේ තියෙන්නේ. අර ඔයා බය වෙන්න එපා අච්චර ගොඩක් තිබ්බට ඒව ළමයි chapters විදියට බෙදලා තියෙන්නේ. හරිද? නැත්නම් පාඩම් පහයි තියෙන්නේ. අර chapters විදියට වෙන් කළා තමයි මේ කරුණු කීප මේ point කීපයකට දාලා දෙන්නේ. එතකොට අර අපි නැවැත්තුවේ අංක කීයේදීද? 14 දී. එහෙනම් මේකේ අංක 15 මුදල්. අංක 15 මුදල්. රුලක් ඉඩ තියන්න එපා. රුලක් ඉඩ තියන්න අවශ්‍ය නම් මම කියනවා. 16 බැංකු 16 බැංකු 17 මිල මට්ටම් දහට මූල්‍ය පද්ධති රුලක් ඉඩ තියන්න එපා 18 මූල්‍ය පද්ධති දහනමේ ලියද්දි ළමයි රුලක් ඉඩ තියන්න 19 ලියද්දි රුලක් ඉඩ තියන්න රාජ්‍ය ආර්ථිකය ආර්ථිකයි නෙමෙයි ආර්ථිකය ඒක එකක් තියෙනවා රාජ්‍ය ආර්ථිකය
විශ්සලියද්දි රූලක් ඉඳ තියන්න එපා. බාහිරතා විසි එකලියද්දි ළමයි රූලක් ඉඳ තියන්නේ. අන්තර්ජාතික වෙළඳාම් රූලක් ඉඳ තියලා තමයි අංක 21 දාන්න ඕනේ. අන්තර්ජාතික වෙළඳාම රූලක් ඉඳ තියන්නේ නැතුව අංක 22 දාන්න. රූලක් ඉඳ තියන්නේ නැතුව විනිමය අනුපාත රූලක් ඉඳ තියන්නේ නැතුව ලියන්නේ ගෙවුම් ශේෂ ලේඛනය. එතනත් මිස්ටේක් එකක් තියෙනවා ළමයි. ගෙවුම් ශේෂ ලේඛනය වෙන්න ඕනේ. රූලක් ඉඳ තියලා ලියාගන්න ළමයි වර්ධනය. රූලක් ඉඳ තියන්නේ නැතුව ලියන්න සංවර්ධනය.
තුලක් ඉඳ තියන්නේ නැතුව ලියන්න. ශ්‍රම බලකාය සහ සේවා නියුක්තිය. ශ්‍රම බලකාය සහ සේවා නියුක්තිය. 27 තුලක් ඉඳ තියන්නේ නැතුවයි ලියන්නේ. දරිද්‍රතාවය. දරිද්‍රතාවය කියලා කියන්නේ ළමයි දුප්පත්කම. දරිද්‍රතාවය. තුලක් ඉඳ තියලා ලියන්න. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය. එච්චරයි. ලියාගන්න බැරි වුණා අය ඉන්නවද? කොහොම ලිව්වනම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. බැරි වුණ කෙනෙක් ඉන්නවනම් ඒත් කියන්න. શબ્દයක් නැහැ. හරිනේ? 24 ආපහු කියන්නේ. හතර වර්ධනය. හරි? ඔයාලට ළමයි අර මම පෙන්නපු ටියුට් සෙට් තුන මම ඔයාලට පෙන්නන්නම් දැන්. බලන්න. මේ තියෙන ළමයි මම ඔයාලට අර පෙන්නපු ටියුට්ස් ටික. මේ තියෙන තියරි ටියුට් එක. මේක නම් මම ගෲප් එකට දැම්මා. හරිද?
මේකේ තමයි අපි තියරි කොටස් ටික සාකච්ඡා කරන්නේ. මේකෙම මම ඉඳ තියලා තියෙනවා අවශ්‍ය වැදගත් දේවල් ටික නේ කියන්න. මේ ටියුට් එක තමයි අපි පාඩම් කරන්නේ. මේක ලස්සනට තියාගන්න ඕනේ. මේක තමයි අපි A level දක්වාම ඉගෙන ගන්න විදිහ. හැම පාඩමකටම හැම කොටසකටම ටියුට් එකක් දෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට මම කිව්වේ අර පොඩි ටියුට් එකක් පෙන්නුවේ. past question කියලා. ඉන්නවනේ එහෙම එකක්. මෙන්න මේ ටියුට්. පේනවනේ. මේකේ තියෙන්නේ ඔය අපි ඉගෙන ගන්න concept වලට අදාළ පහුගිය විභාග ප්‍රශ්න. මේකේ තියෙනවා ළමයි අර ආර්ථික පද්ධති කියන සම්පූර්ණ කොටසයි ඉල්ලුම හා සැපයුමට අදාළ සම්පූර්ණ කොටසයි. ඒකට අදාළ ප්‍රශ්න ටික තියෙනවා. හරිද? මේ එක් එක් අවුරුදු වල පළවෙනි පාඩමෙන් ආපු ප්‍රශ්න සංඛ්‍යාව 2011 ඉඳන් 2020 දක්වා. ඊට පස්සේ මෙහෙම ප්‍රශ්න දාලා දෙනවා. මේ තියෙන MCQ. මේකේ පාඩම් දෙකක් තියෙනවා. මේ වගේ ටියුට් පහක් ඔයාට හම්බ වෙනවා ඒ ලෙවල් එකේ. ඊළඟට යන්නේ නේ. ඊට පස්සේ මේ පළවෙනි පාඩම ඉවරනහම මේකේ සෙකන්ඩ් ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. පේපර්ස් දෙකක් තියෙනවා. මම පේපර් ස්ට්‍රක්චර් එක තව ටිකකින් කියලා දෙනවා ඔයාලට. මේ දෙවැනි පාඩමේ MCQ ප්‍රමාණය ආපු මේ තියෙන්නේ ආපු ප්‍රශ්න ටික අපි පාඩම කතා කරලා ඒ මාතෘකා එවලෙම ඒවට අදාළ පාස් පේපර්ස් ටික කරනවා. කරලා තමයි ඊළඟ concept එක ඉගෙන ගන්න. ඒකට ඔයාලට වඩා තහවුරු වෙනවා. ඔයා ඉගෙනගත්ත concept වලින් විභාගය අහන ප්‍රශ්න කරන්න පුළුවන්ද බැයිද කියලා. ගොඩාක් ක්ලාස් වල වෙන්නේ ළමයි ඔයා දන්නේ නැහැ. විභාගෙ වෙනකම්ම දන්නේ නැහැ. ඔයා ඉගෙනගත්තට ඔයාට ප්‍රශ්න කරන්න පුළුවන්ද බැයිද. ඒකට ඔයාගේ රිසල්ට්ස් අඩුයි. ඒවා එක්සෑම් එකේදී දැනගන්න. අපි පාස් පේපර්ස් ක්ලාස් එක ඇතුළේදීම කළා ඊට පස්සේ පේපර්ස් කළා ලොකු වැඩ ප්‍රමාණයක් කළා තමයි එක්සෑම් එකට යන්නේ. රිෆ්ලෙක්ෂන් බුක් එක කියලා අර පේන්නේ නැතුව ඇති මම කිව්වේ මෙන්න මේ. පළවෙනි ටියුට් එකට අදාළ මේක පොඩ්ඩක් කියවන්න. ඒකට ඔයාලට තේරෙයි මොකක්ද සර් රිෆ්ලෙක්ෂන් බුක් එකෙන් අපේක්ෂා කරන්නේ. මේ නෝට් එක. කියවුවද? මේ හැම ප්‍රශ්නේ මේ හැම concept එකකටම අදාළ දාලා මේ ටිකක් තියෙනවා. නෝට් එකක් ලියනවා. ඔයා ඉගෙනගත්ත concept ඔයා මතකෙන් මෙතන ලියන්න ඕනේ. එතකොට ඔයා පාඩම් කරන එකක් තමයි එතනදී වෙන්නේ. ඔයා මතකින් ආපහු ලියන්න. ඔව් ඒ ඉගෙන ගන්නවා වගේ මේ ක්ලාස් එකේ හිටියා සර් කිව්වා එහෙම ඉන්න බෑ. හරිද? හොඳට මතක තියාගන්න මම පළවෙනි දවසේම කියන්නේ මගේ ක්ලාස් එකේ ළමයි වැඩ අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද හේතුව මම ගොඩාක් වෙලාවට ප්‍රතිඵල කියන දේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා. මම ක්ලාස් එකේ හැදිලා තියෙන්නේ එහෙමයි. ඔයාගේ ඉගෙනගත්ත අක්ක කෙනෙක් අයියා කෙනෙක් ඔයාව ක්ලාස් එව්වන අනිවාර්යෙන් යාට ඒකක් නැත්තම් B එකක් අනිවාර්යෙන් ඇති. හරිද? මේ විදිහට හැදලා තියෙන්නේ මේ කියන වැඩපිළිවෙලත් එක්ක. ඔයාලට මම ගුරුවරයෙක් ගාවට යද්දිලම අනිවාර්යෙන් උගන්වනවා ඔයාට තේරෙන්න ඕනේ. හරිද? ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක රිසල්ට්ස් තියෙන්නත් ඕනේ. ප්‍රතිඵල තියෙන්න ඕනේ. එතකොට නෙමේ හරි මේ වැඩසටහන තහවුරු වෙයි කියලා වෙන්න ඕනේ. මම ගියා වුරුද්දේ රිසල්ට්ස් ටික ඔයාලට පෙන්නන්න. මේ පළවෙනි දවසේ ළමයි මේ ටික පෙන්වන්නේ ඔයාලට තහවුරු කරන්න ඕනේ. ඔයාලා ක්ලාස් යන්නේ මොන වගේ තැනකටද කියන එක ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතර ක්ලාස් යද්දි බලලා තමයි එහෙම ගියේ. ඒක වෙනවා.
ඉවලම මේ ගිය අවුරුද්දේ රිසල්ට් ෂීට් එක මට පේනවනේ නේ ළමයි 60 ගානයි ක්ලාස් එකේ හිටියේ ඩෙස් නම්බර්ස් එක තියෙනවා 60 ගානේ ළමයි මේ මෙතනට වෙනකම් 36ට වෙනකම් ඒ ගානේ ඒ කියන්නේ 150කට වඩා ඒ තියෙන්නේ බී තියෙනවා තව 50 ගානට යනකම් බී තියෙනවා ඉතුරු 65ට යනකම් සී තියෙනවා 66යි 67යි 68යි විතරයි තියෙන්නේ වෙනවනේ සමහර මේ අනිත් රිසල්ට්ස් දෙක අඩු වෙද්දී accounts B BSP accounts B BSP හැබැයි ඉකොන් නෙමෙයි මේ වෙනවා accounts C ගොඩාක් තියෙනවා මේ 29 ඉඳන් 30 31 32 33 34 හැබැයි ඉකොන් නේ හරි ඔයා කෙනෙක් හරි අයිය කෙනෙක්ගෙන් හරි දැනගෙන ආවනම් ඊළඟ නම මෙතන ඇති මේ තියෙන්නේ රිසල්ට් ෂීට් එක ස්කෝලත් එක්ක ඔයාලට පෙන්නනොත් මේ තියෙන්නේ ස්කෝලත් එක්ක ගිය අවුරුද්දේ රිසල්ට්ස් මේ ඒ ගත්තේ පන්ති 36ක් තියෙනවා B 15ක් තියෙනවා CS 3යි තියෙන්නේ එකක්වත් ෆේල් නැහැ BC තමයි සම්පූර්ණයෙන් 97ක් 98ක්ම තියෙන්නේ. ඉතින් අර ඒ අවංකව ඒ වැඩේ කරන නිසා තමයි එහෙම වෙන්නේ. ඒක නිසා ඔයා අනිවාර්යෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තමයි ක්ලාස් එකේ ඉන්න ඕනේ. ඒක නිසා මම කියන විදියට හරියට වැඩ ටික කරන්න ඕනේ. ඔයාටත් එතකොට මෙන්න මේ වගේ තැනකට යන්න පුළුවන්. බය නැතුව. හරි වැඩි ප්‍රතිශතයක් එහෙම වෙනවා කියන්නේ ඔයාට මේ නිකම්ම යනවා. ඔයා කම්මැලි නොවි වැඩ ටික කරාම හරි. කොහොමද ළමයි මගේ ක්ලාස් එකේ ඉන්න බෑ. හරියට වැඩ ටික කරන්නේ නැත්තම් අඩුවිනේ කියන්නේ ඔයා වැඩේ කරන්නේ නැහැනේ. ඔයා කොහොමත් ඔයාට එපා වෙනවා. වැඩ ප්‍රමාණයත් එක්ක ඔයා සම්මිහිස. එතන ඔයාගේ මෙතන ඉන්න කවුරුත් එහෙම කම්මැලි නැතුව ඇති. ඔයා කැමති නැහැ A level fail වෙන්න. ඔයා කැමති නැහැ A level වලට අඩු රිසල්ට්ස් එකක් ගන්න. හැමෝම කැමති A level හොඳට පාස් වෙන්න. ඒ නිසා අවංකව මහන්සි වෙලා වැඩ ටික කරන්න. අවුරුදු දෙකමාරක කාලයක් තියෙන්නේ. ඒ අවුරුදු දෙකමාරක කාලය තුල මහන්සි වෙන්න. ඒ මහන්සි වෙන එකේ ප්‍රතිලාභය ඔයාට අවුරුදු ගාණක් අත්විඳින්න. හරිද? අපි මේ අද හොද කරන්නේ රස්සාවක් කරන්නේ වාහන තියෙන්නේ, ගෙවල් හදලා තියෙන්නේ, ඒ ඔක්කොම කරලා තියෙන්නේ. මෙන්න මේ ඊළවල වල ගත්ත රිසල්ට්ස් එකෙන් කන්වර්සන් මේ අවුරුදු දෙකමාර තමයි ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. ඒ නිසා මේ අවුරුදු දෙකමාරේ අවංකව මහන්සි වෙලා වැඩ කරලා ඊට පස්සේ වගේ ඒ යම් ස්කූලේ ළමයි 13 වසර 11 වසර වෙනකන් ආවට ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒක හැම අවුරුද්දම පවු කරගෙන මම ගියා. ඔලෙවල් පාස් වුණා. එයා දැන් මෙතනින් G9ක් එනවද ඔලෙවල් වල? E8ක් දෙන්නේ. E2යි E3යි ඒක අදාළ නැහැ. E-level මත තමයි ඔයාගේ ජීවිතේ ඩිසයිඩ් වෙන්නේ. ඒක ඔයා ගන්න එක ලකුණ අනුව ආයි කැම්පස් එක වෙනස් වෙනවා. කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන් සිලෙක්ට් වෙන්න නැති වෙනවා. ඒ මරහා ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් හැමෝම ටාගට් එකක් තියාගෙන ඉන්න. මම මේක අනිවාර්යෙන් කරනවාමයි කියන එක. තේරෙනවද? හරි. එහෙනම් මේ සිලබස් එක ඔයාලට හරියට පුළුවන්. එහෙනම් මම පොඩ්ඩක් පේපර් ස්ට්‍රක්චර් එක කියලා දෙනවා. පාස් පේපර්ස් උත් අපි ක්ලාස් එක ඇතුළෙම කතා කරන නිසා පාස් පේපර්ස් වල මොන වගේ ප්‍රශ්නද මොන ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? අවබෝධය නැතුව බෑ. මෙතන ඉකෝන් පේපර් එක තමයි ඉකෝන් පේපර් එක තියෙන්නේ සාමාන්‍යයෙන් A level ලියද්දී ඔයා A level exam එකට යන පළවෙනි දවසේ පළවෙනිම දවසේ ඉකෝන් තියෙන්නේ. ඒක ඔයා කොමර්ස් කරත් ආර්ට් කරත් ඔයාගේ පළවෙනි පේපර් එකේ ඉකෝන් පේපර් එක. සාමාන්‍යයෙන් අගෝස්තුනේ එක්සෑම් තියෙන්නේ. මේ ප්‍රශ්නත් එක්ක 2021 පහුවෙලා තිබ්බට 2021 පහුවෙලා තිබ්බට මම හිතන්නේ 2023 එහෙම වෙයි කියලා.
ඔයාගේ එක්සෑම් එක නියමිත කාලයේ තියෙනවා. නියමිත කාලේ අගෝස්තු දැන් මේගොල්ලන් කියනවා ඒක දෙසැම්බර් වලට ගේනවා කියලා බලමු අපි. තාම ඒක හරියට නෑ කිව්වා විතරයි. එතනින් පස්සේ කතාවක්වත් නෑ. ලංකාවනේ මේක. හරි. ඒ වෙලාවට බලමු. නැත්තම් අගෝස්තු මුලින්ම තියෙන ඉකොන් පේපර් එක. මේක නම් ඉකොන් පේපර් එකේ පේපර්ස් දෙකක් තියෙනවා. හරිද? ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි. පේපර්ස් දෙකක් තියෙනවා. ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි. ෆස්ට් පේපර් එක එක දවසක තියෙන්නේ ඊට පහුවෙන්ද තමයි සෙකන්ඩ් පේපර් එක. ෆස්ට් පේපර් එකට ළමයි ඔයාලට පැය දෙකක් තියෙනවා. පැය දෙකක කාලයක් තියෙනවා ෆස්ට් පේපර් එකට උත්තර ලියන්න. සෙකන්ඩ් පේපර් එකට ඔයාලට තියෙනවා පැය 3ක කාලයක්. සෙකන්ඩ් පේපර් එකට පැය 3ක කාලයක්. මෙන්න මේ ෆස්ට් පේපර් එකේ එන්නේ ළමයි MCQ. මොනවාද MCQ කියන්නේ? ප්‍රශ්න තියෙනවා ළමයි, ක්වෙස්චන් එක තියෙනවා. මම එක්සැම්පල් එකක් පෙන්නන්නම්. ඒ ක්වෙස්චන් එක දීලා උත්තර පහක් තියෙනවා. ඉරි ගහන්න. ක්වෙස්චන් එක දීලා උත්තර පහක් තියෙනවා. ඒ උත්තර පහෙන් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර ඔයා තෝරන්න. ඉකොන් පේපර් එකේ විතරයි ළමයි මේ දේ තියෙන්නේ. ඇත්තටම ෆස්ට් පේපර් එකේ තියෙන ඔය වගේම ප්‍රශ්න 50ක්. ඔය වගේම ප්‍රශ්න 50ක්. MCQ 50ක් තියෙනවා. 50ම MCQ. හරිද? මුකුත් නොදැන ගියත් උත්තර ගහලා ඉන්න පුළුවන්. හරියයිද වැරදිද දන්නේ නැහැ. නොදැන ගියොත් MCQ 50ක්. accounts paper එකම එහෙම නැහැ. accounts paper එක ළමයි MCQ තියෙනවා. ඒ වගේම හිස්තැන් පුරවන්න තියෙනවා, ගණන් හදලා උත්තර දාන්න තියෙනවා, සත්‍ය අසත්‍ය තෝරන්න තියෙනවා. MCQ තියෙන 30යි accounts paper එක. BS වලත් එහෙම. BS වලත් MCQ 30ක් තියෙන. අනිත් ඒවා හිස්තැන් පුරවන්න තියෙනවා. එහෙම short answers ලියන්න තියෙනවා. MCQ ම තියෙන ඉකොන් paper එකේ MCQ ම 50ක් තියෙනවා. එකකට ළමයි ලකුණු දෙකක් තියෙනවා. එකකට ලකුණු දෙකක් තියෙනවා. එහෙනම් මුළු ප්‍රශ්න 50ට ලකුණු කීයද? ෆස්ට් පේපර් එකටම ලකුණු කීයක් තියෙන්න ඕනද එහෙනම්? කො කතා කරන්නකෝ. එකකට ලකුණු දෙකයි නම් අහන්නේ දින්නේ. එකකට දෙකයි නම් සම්පූර්ණ පේපර් එකකට ලකුණු කීයක් තියෙනවද? ආයේ ඉන්න ඕනේ. මට ඔන්ලයින් ක්ලාස් එකේ මට පේන්නේ ලකුණු 100ක් තියෙනවා. පළවෙනි පේපර් එකේ ලකුණු 100යි. හරි. ඒක ඉරි ගහලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා සාමාන්‍යයෙන් මේක ළමයි තියෙන්නේ දවල් 12ට තමයි එක්සෑම් එක තියෙන්නේ. 12 ඉඳන් 2 වෙනකම්. 12ට ගියා 2ට ගෙදර ආවා. ඇවිල්ලා පහුවෙදා ආපහු 12ට යනවා. යන්නේ සෙකන්ඩ් පේපර් එක කරන්න. සෙකන්ඩ් පේපර් එකේ ළමයි පාර්ට් දෙකක් තියෙනවා. පාර්ට් දෙක තමයි අයන්න කොටසයි ආයන්න කොටසයි. මේක ඉරි ගහන්න නැහැ. මේකේ තියෙන්නේ පෑන් දෙකක් විතර අරන් ගිහලා ලියන්න. අහන ප්‍රශ්න වලට ලියන්න. රචනාත්මක ප්‍රශ්න තියෙනවා. විස්තරාත්මකව ලියන්න ඕනේ. ගණන් හදන්න තියෙනවා. ලොකු ගණන් පාඩ එකක් නැහැ. එකතු කරන්න අඩු කරන්න මේ වගේ දේවල් තියෙන ගණන් තියෙනවා. අයන්නේ ළමයි ප්‍රශ්න පහක් තියෙනවා. 1 2 3 4 5. මේකේ ළමයි සාමාන්‍යයෙන් මේ එකක අණු කොටස් තියෙනවා. එකක අණු කොටස් තියෙනවා 5ක්. රෝමිලාක්කම් 1, රෝමිලාක්කම් 2, රෝමිලාක්කම් 3, රෝමිලාක්කම් 4, රෝමිලාක්කම් 5. හරි. ඔහොම එකක තියෙනවා අණු කොටස් 5ක්. එතකොට ළමයි මේ එකක තියෙනවා අණු කොටස් 5. මේ අණු කොටසකට හම් වෙනවා ලකුණු 4ක්. එක අණු කොටසකට හම් වෙනවා ලකුණු 4ක්. හරිද? එහෙනම් ලකුණු 4 ගානේ මේ රෝමිලාක්කම් 5ට ලකුණු කීයද? උත්තර දෙන්න. මේ දෙන්නයි කතා කරන්නේ. අරකට උත්තර දෙන්නෙත් දෙන්න.
ලකුණු කීයද? 1කට 4 ගානේ රෝම ඉලක්කම් 5ට ලකුණු 20යි. 1කට 4 ගානේ රෝම ඉලක්කම් 5ට ලකුණු 20යි. ඒත් කතා කරන්නේ. නිදිද? කියන්නේ අර හොඳයි. ඊයේ වෙලේ තමයි මට සර් කෙනෙක් කතා කරලා කිව්වා මේ මැත්ස් උගන්වන සර් කෙනෙක්. පොළේ මැත්ස් උගන්වන සර් කෙනෙක් මම අතුරන සර් කෙනෙක්. අම්මා කෙනෙක් කතා කරලා කිව්වලු මේ සංචලන සීමාවට කලින් ඔන්ලයින් ක්ලාස් නේ. හරිද? මම හිතන්නේ 6 හරි 7 හරි පොඩි එකා. කොල්ලේ. අම්මා දැන් වැඩට ගිහිල්ලා එද්දි 5ටද කොහෙද ක්ලාස් එක පටන් ගත්තේ වැඩට ගිහිල්ලා එද්දි ලැප් එක ඔන් කරලා තියනවලු සර් උගන්වනවා. කොල්ල නැහැලු ගෙදර. හරි සර් කෑ ගහනවා මේව කරනවා කොල්ල නැහැ ගෙදර. ඊපස්සේ හොයලා බලුවම ඌ ගිහිල්ලා පල්ලෙහාවත් මේ යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා ක්‍රිකට් ගන්න. හැමදාම මං හිතන්නේ ඌ ඒක තමයි කරන්නේ නැත්තේ. අම්මා එන්න කලින් ටක් ගාලා ගෙදරට පයින් වැඩි එදා මිස් වෙන්නේ නැති. අම්මා එන්න කලින් ගෙදරට පැන ගන්න බැරි වෙන්නේ නැති. හරි ඔයත් සමහර විට ඒක මම දන්නේ නැහැ. ඒකයි මම ප්‍රශ්නේ අහුවේ. හරි ලකුණු 20යි 1කට 20යි. ඒ වගේ ළමයි අයන්නේ 5යි ආයන්නේ තව 5ක් තියෙනවා. බය වෙන්න එපා. එතන 6 7 8 9 10. මේ හැම එකකම රෝම ඉලක්කම් 5 ගන්න තියෙනවා. බයින්දුරනේ. ප්‍රශ්න 5යි මේක 5යි 10ක් තියෙනවා ඔක්කොම ලියන ප්‍රශ්න. හැබැයි ඔයා 10ම කරන්න ඕනේ නැහැ. ප්‍රශ්න 10ක් තිබ්බට ඔයා 10ම කරන්න ඕනේ නැහැ. ඔයා කරන්න ඕනේ ප්‍රශ්න 5යි. 10න් 5ක් අතාරින්න පුළුවන් මාරුනේ. ප්‍රශ්න 10ක් තිබ්බට 10න් කරන්න ඕනේ 5යි. 10න් 5යි. 5 තෝරගනිත් ළමයි හැබැයි අයන්නෙන් අවම වශයෙන් දෙකක් ආයන්නෙන් අවම වශයෙන් දෙකක් වෙන විදිහට ඔයා තෝරගත යුතුයි. ඒ කියන්නේ මේ එකකින් දෙක ගානේ සෙට් වෙන විදිහට ඔයා තෝරගන්න ඕනේ. එහෙනම් ඔයාලට විකල්ප දෙකයි විදිහේ අයන්නෙන් ඕනනම් 3ක් කරලා ආයන්නෙන් දෙකක් කරන්න පුළුවන්. අයන්නෙන් දෙකක් කරලා ඕනනම් ආයන්නෙන් 3ක් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්න 5 තෝර ගන්න ඕනේ. වැඩිපුර ලිව්වා කියලා එහෙම ලකුණු හම්බෙන්නේ. එහෙනම් ළමයි මේ එක එකකට ලකුණු 20යිනේ. ඒ වගේ ඔයා තෝරාගෙන ලිවිය යුතුනේ ප්‍රශ්න 5ක්. අර මේක නෑ ළමයි මේක අනිවාර්යයි. මේ එක අනිවාර්යයි දෙක අනිවාර්යයි. එහෙම නෑ. කැමැති 5ක් තෝරගන්න පුළුවන්. හැබැයි අර කන්ඩිෂන් එකේ යටතේ. ලකුණු 20 ගානේ ලකුණු 5ක්. ලකුණු 20 ගානේ ප්‍රශ්න 5කට උත්තර ලිව්වහම ලකුණු කීයක් හම්බෙනවද? 100ක් හම්බෙනවා. සෙකන්ඩ් එකකට ලකුණු 100යි. මේ ලකුණු 100යි පළවෙනි දවසේ ලියපු ෆස්ට් පේපර් එකට ලකුණු 100යි 200යි. 200 බෙදනවා ළමයි දෙකෙන්. බෙදලා ඔයාගේ ලකුණු ප්‍රමාණය දාන්න. ඔයා 75 හෝ ඊට වැඩි නම් ඔයාගේ ඉකෝන් කියන සබ්ජෙක්ට් එක ඉස්සරහා ඒ ලකුණක් වෙනවා. 75 හෝ ඊට වැඩි නම් 65 65යි 75යි අතර නම් කියන්නේ 65 හෝ 75ට අඩු නම් B කියලා ලකුණක් ඔයාගේ ඉකෝන් සබ්ජෙක්ට් එක ඉස්සරහා වෙනවා. 65යි 50යි අතර නම් C කියලා ලකුණක් වෙනවා. 50යි 35යි අතර නම් S කියලා ලකුණක් වෙනවා. 35ට අඩුයි නම් F කියලා එකක් වෙනවා. 35ට අඩු වෙනවා. හරිද? මේක ළමයි එහෙම ෆේල් වෙන්න බෑ සාමාන්‍යයෙන්. මේ සබ්ජෙක්ට් එකේ එහෙම ෆේල් වෙන්න බෑ. එහෙම හරියටම වැඩ කියන්නේ අර පේනවා මම දැන් ගිය පාරේ සල්ෂීට් වෙන්නේ එක F එකක්වත් තියලා නැහැ. S අමුණුත් තියෙන්නේ මේ 50යි 35යි අතර තියෙන ළමයි යම් සීමිත ප්‍රමාණයක්. අනිත් ඔක්කොටම 50ට වඩා වැඩි. හරියට වැඩි කරාම එහෙමයි. හරිද? ඉතින් හිටපු වාර සෙට් එකකට 75ට වැඩි. මම වෙනකොට රිසල්ට් එක. හරියට වැඩේ කරන්නයි ඕනේ. ඔයා ඔකේ A level කාලේ මේ නන්නත්තර වෙලා ඔකේ ක්ලාස් එකක් නැතුව පාඩම් කරන්නේ නැතුව ඔකේ පන්තියේ දවසක් යනවා පව් දවස් 3ක්.
ආපහු හිතනවා වෙනවා ආපහු නැහැ. එහෙම කරොත් නම් ජීවිතේ නන්නත්තර වෙනවා. එතකොට අර පුංචියට විසඳ ගන්න තිබ්බ අවුරුදු දෙකමාරේ දේ තව අවුරුද්දක් වැය කරලා සෙකන්ඩ් ට්‍රයි කරලා අර ෆස්ට් ට්‍රයි එකේ රිසල්ට්ස් නාගෙන ඒ තියෙන ඔක්කොමත් එක්ක ආපහු කරන්න වෙනවා. දැන් 21 රිවිෂන් ක්ලාස් කියලා මම දැන් මේ අවුරුද්දේ ලොකු ප්‍රමාණයක් ඉන්නවා මේ කොයි හරි ගිහිල්ලා ක්ලාස් සමහර වෙලාවට ටෙස්ට් අරගෙන රිවිෂන් ක්ලාස් එකට ආපහු. ඒක අර හරි ඒ අදාළ ගුරුවරුන්ගේ වැරද්දක් නෙවෙයි. ඔයා හරියට ඒක කළා නෑ. දැන් මගේ ක්ලාස් එකේ එහෙම නොවෙන්න මම ඔයාලට එහෙම වෙන්න දෙන්නේ නෑ. හරිද? මුලින් හොඳින් කියන ඔය වගේ. එහෙනම් බැරි නම් ඉතින් වෙන විදියකට කියලා හරි හදාගන්න බලන්න. හරි? මෙන්න මෙහෙම රිසල්ට්ස් එකක් තියෙනවා. මේක ළමයි තව මම කියපු නැති පැත්තකුත් තියෙනවා. මේක ළමයි මෙහෙම ඔයාලට පෙවුනට මේ ස්ට්‍රක්චර් එක මේක වාසි පැත්තක් තියෙනවා. මේක ළමයි ප්‍රශ්න හැදෙන විදිය නිශ්චිතයි. නිශ්චිතයි කියන්නේ කොහොමද දන්නවද? අයන්න හැදෙන්නේ 12 වසරේ පාඩම් වලින්. ආයන්න හැදෙන්නේ 13 වසරේ පාඩම් වලින්. අයන්නේ ළමයි 12 අයන්නේ 12 වසරේ පාඩම්නේ. ඒකේ පළවෙනි ප්‍රශ්න හැදෙන පාඩම් සෙට් එකක් තියෙනවා. මම ඒක දැන් සිලබස් එකත් එක්ක ලින්ක් කරන්නම් මේක ලියා ගත්තම් පස්සේ. දෙවෙනි ප්‍රශ්නේ හැදෙන පාඩම් සෙට් එකක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන පාඩම් සෙට් එකක් තියෙනවා. එහෙම හරි නිශ්චිතයි. ඔයා 2023 පේපරේ බලන්න නැතුව මට කියන්න පුළුවන් 2023 සර් මගේ අහන පළවෙනි කොටසේ සර් පස්වෙනි ප්‍රශ්නේ මොනවද එන්නේ? මම කියනවා මෙන්න මේ පාඩමෙන් තමයි එන්නේ. මේ පාඩමේ වැදගත්ම මාතෘකා ටික මේ ටික අනිවාර්යෙන් ඉතින් ඔය ප්‍රශ්න තමයි බොහෝ වෙලාවට එන්න පුළුවන්. ඒතර රෝමිලක්කම් පහෙන් ළමයි තුනක් විතර අනිවාර්යෙන් ගෙස් කරගන්න පුළුවන්. පාස් පේපර්ස් ටික බලලා හරිද? අපි එක්ස්පීරියන්ස් එක තියෙනවා. හරි. මේ පාඩමෙන් විතරයි මේ ප්‍රශ්න හැදෙන්නේ. වෙන පාඩම් දාන්න බෑ. ඒතර මේ පාඩමේ ප්‍රධාන තැන් ටිකත් එක්ක අපිට ගෙස් කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේක ෆේල් වෙන්න බෑ කියලා. හරිද? කොච්චර මොනවා වුණත් ෆේල් වෙන්න බෑනේ. අර ෆේල් වෙන්නේ එහෙම ඒ ලෙවල් ළමයි මෙලෝ දෙයක් කරපු නැති අය. හරි? 12 වසර සාදාන. මේකේ තමයි MCQ හැදෙන එක නිශ්චිතයි. MCQ 50 අර පළවෙනි පාඩමට මෙච්චරයි, දෙවෙනි පාඩමට මෙච්චරයි, තුන්වෙනි පාඩමට මෙච්චරයි එහෙම හැදෙන්නේ. හරි. මම ඒක කියන්නම් සිලබස් එකත් එක්ක ලින්ක් කරලා. මට මේක ලියාගෙන දෙන්න මුලින්. අර සිලබස් එක ලිව්වා වගේ පේපර් ස්ට්‍රක්චර් එක කියලා දාලා මේක ලියන්න. හරිද? තමන් ලියලා ඉවරලා ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම ප්‍රශ්න MCQ ප්‍රශ්න කියන්නේ මොනවාද? ලියන ප්‍රශ්න මොනවාද? ඒ ටික පැහැදිලි කරන්න. මේක ලියලා ඉවරලා ඕකේ කියලා මැසේජ් එකක් දාන්න.
අපහැදිලි දෙයක් තියෙනවා නම් කියන්න ළමයි. ළමයි ක්ලාස් එකේ ඉන්න ගෲප් එකේ සෙකන්ඩ් බැච් එකේ කියන්නේ සෙකන්ඩ් බැච් එකේ ගෲප් එකේ කවුරු හරි නැත්නම් මට කියන්න මම ගෲප් එකට ඇඩ් කරන්න. මෙතන ක්ලාස් එකේ හිටියට ගෲප් එකේ නැති කවුරු හරි ඉන්නවා. තමන් ඉවර වෙලා කියන්නේ දෙන්නෙක් ඉවරයි අනිත් අය කියන්නේ ලියන අය ඉන්නවා තාම ලියන අය ඉන්නවද? මේ බලන්න paper structure එක. මෙන්න මේක තමයි වාට පේපරේ හම්බෙන්නේ මේ 2020 new syllabus කියන නිසා තමයි new කියලා ගහලා තියෙන්නේ. ඔන්න ඔහොම ඔතන 2020 වෙනකොට 2023 කියලා තියෙනවා. පළවෙනි පේපර් එකේ ඔහොම එනවා 1 සිට 51 එක් ප්‍රශ්න සඳහා යන පිළිතුරු වලින් ඉවරදී හෝ ඉතාමත් ගැළපෙන හෝ පිළිතුර තෝරාගෙන උත්තර පත්‍රයේ පසුපස දැක්වෙන උපදේශ පරිදි කතරයක් යොදා දක්වන්න. මේකේ පාර්ට් දෙකක් තියෙනවා. ෆස්ට් පාර්ට් එකයි සෙකන්ඩ් පාර්ට් එකයි. කොට පේපර් එකේ. ෆස්ට් පාර්ට් එකට කාලය පැය 2යි ඒකේ MCQ 50යි. සෙකන්ඩ් පාර්ට් එකේ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පාර්ට් කියන්නේ
කාලය පැය 3යි. question 10යි. example එකක් පෙන්නුවොත් මේක තමයි මේව තමයි MCQ කියලා කියන්නේ. මේ first paper එකේ මෙන්න මේ වගේ ප්‍රශ්න එන්නේ. ඔයාට අර past question tute එක පෙන්නද්දි දකින්න නැති ඔයා එක් ප්‍රශ්න වලට උත්තර දාලා එහෙම තිබ්බා. මෙන්න ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නෙට අදාළ උත්තර පහක් තියෙනවා. 2020 පේපරේ ආපු පළවෙනි ප්‍රශ්න දෙක. එහෙම question පහක් තියෙනවා. දලහසේනී ප්‍රශ්න 5යි. එක් ප්‍රශ්නයකට අණු කොටස් 5 බැගින් ඇතුළත් වෙනවා. එකකට මම ලකුණු 4යි කිව්වා. ඒ අනුව එක ප්‍රශ්නයකට 4 වරක් 5 20යි. 13 ශ්‍රේණියෙත් ඒ වගේ 6 7 8 9 10යි. ඔන්නෝම ප්‍රශ්න තියෙනවා. ඒක 13 ශ්‍රේණිය. එක් ප්‍රශ්නයක අණු කොටස් 5 බැගින් ඒකෙත් ඇතුළත් වෙනවා. එකකට ලකුණු 20 ප්‍රශ්න 10ක් තියෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ පේනවනේ. ඔය වගේ දැන් මේකේ රෝමි ලක්ෂණ තුනේ නම් ආපහු අණු කොටස් A B C D කියලා හතරක් දාලා තියෙන. එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. කොහොම හරි ලකුණු 4ක ප්‍රශ්න 5ක් තමයි හම්බෙන්නේ. ඉතින් මේ වගේ ලකුණු 4ක ප්‍රශ්නයක් හම්බෙන්නේ. මේ වගේ ප්‍රශ්න 5ක් තමයි ඔයා A level වලට second paper එකේ තෝරගෙන ලියන්නේ. 10ක් තියෙන ඔක්කොම 10න් 5යි තෝරගන්න ඕනේ. හරිද? දැන් ළමයි අර මං කිව්වේ නිශ්චිතයි කියලා මේකේ. මේ නිශ්චිත එක මම past papers tute එකත් එක්ක පෙන්නන්නම්. මේ බලන්න. MCQ paper එකේ වෙනවනේ ස්ක්‍රීන් එක. MCQ paper එකේ අර මේ ස්ක්‍රීන් එක පේනවනේ ළමයි tute එක. ප්‍රශ්න හදන විදියක් තියෙනවා මේ. මේ දැන් පළවෙනි පාඩම් සෙට් එකට අදාළ ප්‍රශ්න. මේ හැම අවුරුද්දෙම ඔයාලට පේනවා 4ක් හෝ 5ක් අහනවාමයි. මේ 2024 4ක් විතර අහනවා. මේ පළවෙනි. ඒතර පළවෙනි MCQ 4 එන්නේ පළවෙනි පාඩම් සෙට් එකේ. පාඩම් සෙට් එක බෙදෙන විදිය මම කියන්නම්. ඊට පස්සේ ඊළඟට බැලුවහම දෙවෙනි පාඩම් සෙට් එකෙන් අර ඉල්ලුම සැපයුම මේ සෙට් එකෙන් තව ප්‍රශ්න 10ක් විතර එනවා මේ 9යි 10යි 11යි එකක වෙනසක් තියෙන්න පුළුවන්. ඇවරේජ් බැලුවම 10ක් විතර තියෙනවා. 20 10ක් ඇවිල්ලා. අර එහෙම පාඩම් වලින් එන ප්‍රශ්න සංඛ්‍යාව කියන්නේ. ඊට පස්සේ ඊළඟ පාඩම් බැලුවොත් ඒකෙන් එන ප්‍රශ්න සංඛ්‍යාවක් MCQ එකේ තියෙනවා. ඊළඟ ප්‍රශ්න වලත් මෙහෙම දෙයක් තියෙනවා. ඔයා සිලබස් එක ලියාගත්තා නේද? ඔයා සිලබස් එක ලියාගත්තා. සිලබස් එකේ සිලබස් එකේ මෙහෙම 12 ශ්‍රේණිය ආවනේ මෙහෙම පාඩම් ටික ලියාගත්තා. අර මම රූලක් ඉඳ තියන්න කියලා කිව්වා මතකයි. ඒ රූලක් ඉඳ තියන්න කිව්වේ ප්‍රශ්න හැදෙන විදිය අනුව. මම දැන් කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි ලියලා රූලක් ඉඳ තිබ්බනේවා. නේ 1යි 2යි 3යි 4යි ලියලා රූලක් ඉඳ. ඉතින් ළමයි 4යි 5යි ලියලා. මෙන්න මේ ප්‍රශ්න පහෙන් මෙන්න මේ ප්‍රශ්න පහෙන් තමයි A level paper එකේ පළවෙනි question එක හැදෙන්නේ. ඔය පාඩම් පහෙන් A level paper එකේ පළවෙනි question එක හැදෙන්නේ.
ඔයත් මේ මම කරා වගේ දාන question number 1 කියලා වාගේ syllabus එකේ අර ඉස්සරහින් 1 2 3 4 5ට අදාළ. question 1. ඊට පස්සේ 6යි 7යි 8යි 9යි ඊළ රූලක් ඉඳ තියලා ඇති නේද ඔයා? මේක තමයි ළමයි සිලබස් එකේ ලොකුම පාඩම. සහ වැදගත්ම පාඩම. ඔයාලා දකින්න ඇති මේ කොටසෙන් තමයි අර මම ටියුට් එකේ පෙන්නුවේ MCQ 10ක් විතර එනවා. අර කලින් කොටසයි මේ කොටසයි තමයි පාස් පේපර්ස් පළවෙනි ටියුට් එකේ හම්බෙන්නේ. මෙන්න මේ සෙට් එකෙන් MCQ 10ක් එනවා. කොහොම එන්නේ MCQ 50යි. 50න් 10ක් තියෙන්නේ මේ පාඩම. ඒකනේ මම කිව්වේ වැදගත්ම පාඩම සහ වැඩිම බර තැබීමක් තියෙන පාඩම. ඉතින් ඔය වගේම ළමයි සෙකන්ඩ් පේපර් එකේ නුත් බර තැබීමක් තියෙනවා. බර තැබීම තමයි question number 2 and question number 3 දෙකම හැදෙන්නේ මේ පාඩම. දාගන්න. question number 2 question number 3 දෙකම හැදෙන්නේ මේ පාඩම. ඒක නිශ්චිතයි. ඔයා දැන් 2021 ලෙවල් පේපර් එක ගත්තත් ওই විදිහට හැදලා තියෙනවා. හරි? මේක ළමයි මේක නම් දැන් ස්ලයිඩ්ස් වල 10යි ඔයාට නම් එක ළඟ ලියලා ඇති 10යි 11යි ලියලා තියෙනවා එක ළඟනේ. ඒ 10 නුයි 11 නුයි තමයි question number 4 හැදෙන්නේ. 10 නුයි 11 නුයි 10 නුයි 11 නුයි තමයි question number 4 හැදෙන්නේ. ඊට පස්සේ වා sorry අරකට ළමයි 12ක් වෙන්න ඕනේ. හරි? එක ළඟ ලියලා තියෙන සෙට් එක 12ක් වෙන්න ඕනේ. question number 4. ඊට පස්සේ වා රූලක් ඉඳ තියලා වෙනම මාතෘකාවක් විදියට ජාතික ගිණුම් ලියලා තවම අය වෙනම මාතෘකාවක් විදියට සාරවාර්ථක. අන්නේ ප්‍රධාන පාඩම් දෙකෙන්ම තමයි 12 වසරේ. එතන ප්‍රධාන පාඩම් දෙකක්. පස්වෙනි ප්‍රශ්නේ. මේකට මේකත්. 10 11 12න් තමයි හතරවෙනි එක. 13 සහ 14 පාඩම් වලින් තමයි පස්වෙනි එක. තේරුණාද? හරිනේ. ඊට පස්සේ ළමයි 12 වසරේ පාඩම් පහෙන් පාඩම් මේ සෙට් එකෙන් ප්‍රශ්න පහක් එනවා කිව්වනේ. හරි ප්‍රශ්න පහ හරි. ඊපස්සේ 13 ශ්‍රේණිය 13 ශ්‍රේණියෙන් නම් බලන්න ඔයා හරියට ලියාගත්තා නම් කොටස් පහකට වෙන් වෙලා ඇති. ඔයා ලියාගත්තේ අර රූලක් ඉඳ තියන්න කියලා මම කිව්වේ. කොටස් පහකට වෙන් වෙලා තියෙනවද කියලා බලන්න. මම කියපු විදිහට ලිව්වනම් මැසේජ් එකක් දාන්න. කොටස් පහකට වෙන් වෙලා තියෙනවද කියලා බලන්න. තියනවද? කොටස් පහකට වෙන් වෙලා තියෙනවනේ. අන්න එහෙම තමයි එතකොට question number 6 7 8 9 10 ප්‍රශ්න පහ හැදෙන්නේ. වෙන් කරගන්න එක. ඒ කොටස් පහට අනුව 6 7 8 9 10. ඒක නම් අවුලක්.
හරිද ළමයි? හරිනේ? අර මේකේ ළමයි හොඳ දෙයක් තියෙනවා කියලා මම කිව්වේ. එකක් ස්ට්‍රක්චර් එකේ නිශ්චිතයි. ප්‍රශ්න හැදෙන්නේ. ඒක නිසාම අපිට මේ පාඩම් කීපයක් හරියට පුළුවන් වුණා මේක උඩ දාගන්න පුළුවන්. මේ බලන්න. පළවෙනි පාඩම් සෙට් එක විතරක් ඔයා දන්නවා කියලා ගන්න. ඒ කියන්නේ අර පළ 1 2 3 4 5. ඔයා දකින්නේ නැති ඒ පාඩම් සෙට් එකකින් විතරක් MCQ වෙනවා 4ක් විතර. එක MCQ එකක ලකුණු දෙකක් කිව්වා 4ට දෙක ගානේ සම්පූර්ණ ලකුණු 8ක්. හරි. MCQ 4 ඉතින් ලකුණු 8ක් තියෙනවා. සෙකන්ඩ් පාර්ට් එකේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ ලියන්න පුළුවන් නම් ඔයාලට පළවෙනි පාඩම් සෙට් එක මම දන්නවනේ. පළවෙනි පාඩම් සෙට් එක දන්නවනම් පළවෙනි ප්‍රශ්නේ ලියන්න පුළුවන්. ඒකේ රෝම ඉලක්කම් පහක් තියෙනවා. ඒකට ළමයි question 1 එකට ලකුණු 20යි. ලකුණු 20ක්. ඒක දෙකෙන් නේ. ඔක්කොම ලකුණු 20යි. මේන්නේ ළමයි CN එකේ CN නම් 14යි. පළවෙනි පාඩමෙන් තියෙනවා A1 පේපරේ ලකුණු 17. එන්නකො දෙවෙනි පාඩමට දෙවෙනි කොටස් ටික. අර ඉල්ලුම් නම්‍යතාවයේ සැපයුම නම්‍යතාවයේ සෙට්. ඒ සෙට් එකේ ඔයාලා දකින්න ඇති MCQ තියෙනවා 10ක්. එකකට දෙක ගානේ එතනට ලකුණු තියෙනවා 20ක්. MCQ එකකට දෙකක් හම් වෙනවා. ලකුණු 20ක්. එතන ළමයි මේ දෙවෙනි පාඩමෙන් ප්‍රශ්න කීයක් කරන්න පුළුවන්කම තිබ්බද? මතකයි නේද? දෙවෙනි පාඩමෙන් සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න කීයක් කරන්න පුළුවන්ද? අගන්නේ දින්නේ. අර ඉල්ලුම, සැපයුම, සමතුලිතයේ කියන පාඩම් සෙට් එකෙන් මේ දෙවෙනි කොටසේ ප්‍රශ්න කීයක් කරන්න පුළුවන්කම තිබ්බද? උත්තරය හරි එකනේ දාමු උත්තර දුන්න. කීයද? දෙකක් කරන්න පුළුවන්කම තියෙනවා. දෙකක් කරන්න පුළුවන්. නේ? අයන්න කොටසේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම ආවේ පාඩම් සෙට් එකේ. ඒක තමයි එකකට නේ? ප්‍රශ්න එතකොට 2යි 3යි දෙකමනේ. එතකොට එකකට 20 ගානේ ඒක ලකුණු 40යි. ඒක ළමයි 60යි. 20 දෙකෙන් බෙදුවහම 14යි 100ෙන් 60 දෙකෙන් බෙදුවහම 30යි. එතන ඔයා එළව පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි විතරයි. දවසේ දෙතුන් පාඩම් දෙක ගන්නේ නැහැ මේක. 13 වසර අල්ලලාවත් හරි ගන්න. ඔයා ගිහිල්ලා පේපරෙන් ඉගෙන ගන්න. පළවෙනි පාඩමේ 14ක් ඔයාලා ගන්න පුළුවන්. අර සෙකන්ඩ් පාඩමෙන් ඔයා පාඩම් කරලා මේව කරලා ඒකෙන් ටිකක් ගන්න පුළුවන්. එකතුව කීයද? 44. 44යි පාඩම් දෙකයි. එක පාඩම් මුකුත් අර්ථ තියලාවත් නැහැ. විභාගේ පාස් නැද්ද? විභාගේ පාස් නැද්ද? 44යි කියන්නේ විභාගේ පාස්ද? පාස් වෙන්න කියලා ඉතින්. 44 ගත්තාම ඇති කියන එක නෙවෙයි කියන්නේ. මතකයි නේද මෙතන තිබ්බේ? පාස් නැද්ද? පාස්. ඒ වගේ වාස්තුවක් තියෙනවා. හරි. එදිලම මේක මේ MCQ 50න් රැන්ක් ඔයා කරලා තියෙන්නේ මේකේ 4යි 10යි 14යිනේ නේ. අර ඔයා බුද්ධි පූජා තියලා අපරදම ගිහිල්ලා ඒ පූජාවට ගිහලා එහෙම ආහාර වෙලානේ ඔය එක්සෑම් එකේ බැලුවාම උගෙන් තව කීයක් හරි ගස්සගෙන 44 එතකොට 55 60 කරගන්න පුළුවන් තමයි. ඒ MCQ එක. මේක සම්භාවිතාවක් තියෙනවානේ හරියට. දෙක පියාගෙන ඒව ගන්න එපා. දෙක පියාගෙන යවුවා 120ක සම්භාවිතාවක් තියෙනවා හරියට. ඒ උත්තර පහයිනේ තියෙන්නේ. හරි. දන්නේ නැතුව. කොහොම බැලුවම විභාගෙ මේ පාස් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. පාස් වෙනවා කියන එක නෙමෙයි මම කිව්ව පාස් වෙන්නේ කියන එක නෙමෙයි පාස් වුණාට වැඩක් නැහැ. ඉස්සර ගන්න බොහොම සීමිත ප්‍රමාණයක් ඉන්නේ ක්ලාස් එකේ.
දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක්. මොන වෙලාව හරියන්නේ නැහැ. ඔයා ඒකට එන්න. ඒ නිසා පාඩම් ටික හරියට කවර් කරගෙන පාස් පේපර්ස් ටික බලන්න. ඒක පාස් පේපර්ස් ටිකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒ පාඩමේ මොන වගේ ප්‍රශ්න දෙන්නේ. අර ඒක තමයි පාස් පේපර්ස් ටික එකේ තියෙන්නේ. ඒ අවුරුද්දේ ආපු MCQ ටිකේ පාඩම. ඒ පාඩමේ concept එක කතා කරා ඒ ප්‍රශ්න ටික සත්‍ය. සෙකන්ඩ් පාර්ට් එකේ ඇවිල්ලා තියෙන මොන වගේ බලන්න. මේ ප්‍රශ්න වලට උත්තර ලියනවා ක්ලාස් එකේදීම. හරිද? ඊට පස්සේ දැන් වෙන ක්ලාස් වල පාස් පේපර්ස් එකම කරන්න රිවිෂන් කරනවා. මම මේ ක්ලාස් එකෙන් පාස් පේපර්ස් කරන්න ඔය දේ දුන්නා. සහ පාස් පේපර්ස් වල ළමයි රිපීට් වෙන්න chance එකක් තියෙනවා. ඔයාලට ඉස්සරහට concept කතා කරන්න තේරෙයි. මේ අවුරුද්දේ දැන් ඔයාලට අරන් 2020 පළවෙනි ප්‍රශ්න කියලා පෙන්නුවේ. ඒක ළමයි මේක කලින් 2012 හමු ප්‍රශ්න. ඉතින් ඔයා මේ පාස් පේපර්ස් කරලා ගියාම ඔයාගේ ඉසිපිටේ පේපර් එකේ පේපර්ස් වලින් දානවා. තේරුණාද කියපුවේ? හරි. එහෙනම් වැඩසටහනක් තියෙනවා. මෙන්න තමයි ක්ලාස් එක යන්නේ. theory concept එකකින් මේ ඉගෙනගෙන පාර රිෆ්ලෙක්ෂන් බුක් එක ලියන්න ඕනේ. පාස් පේපර්ස් වලට උත්තර ලියන්න ඕනේ. ඒ හරහා ඔයා පොඩි තේරුණාද කියපුවේ? හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? ක්ලාස් එක සම්බන්ධයෙන් හරි වැඩසටහන සම්බන්ධයෙන් හරි විනාඩියක් දෙන්න කවුරු හරි අහන්න තියෙනවා everyone දාන්න බැහැ දැන් ඩිරෙක්ට් මැසේජ් එකක් හරි දාන්න වෙන බය වෙලා වගේ ඉන්නේ මම අඳුරනවා මෙතනින් එහෙම අඳුරන්නේ තියෙනවද ප්‍රශ්න නැද්ද නේ හරි එහෙනම් මම අද ටියුට් එක පටන් ගන්නෑ ඉතින් ටියුට් එකේ අර මාතෘකා කතා කරන්න ලබන සතිය පටන් ගන්නවා දැන් මේ ප්‍රධාන සාස්ත්‍ර පේපර් ස්ට්‍රක්චර් එක සිලබස් එක මේ දෙකේ ලින්ක් එක කොහොමද වැඩසටහන යන්නේ සියලු දේවල් මම පැහැදිලි කරා ඔයාලට ලබන සතියේ ඉඳන් අපි ඉගෙන ගන්න පටන් ගන්නවා හරි ටියුට් සම්මේලන විදිය මම ඔයාලට කිව්වා ආයතන වලට ගිහලා රෙජිස්ටර් වුණාම ටියුට් එක ගන්න පුළුවන් ඔන්ලයින් කෙනෙක් නම් උපේ කරගන්න පුළුවන් ඒකට අදාළ ෆෝම් එකක් තියෙනවා මම ඒක එවන්න හැමෝටම ළමයි ක්ලාස් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එකක් තියෙනවා රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඔය සමහරව ඉන්නවා ඔයාලට දකින්න ඇති රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් කියලා අය ඒ වගේ අර පළවෙනි බැච් එකේ ඉඳලා ක්ලාස් එක සමහර වෙලාවට මූල් ටික මිස් වෙලා පස්සේ ජොයින් වෙලා ඉන්නේ නැහැ අන්න ඒ වගේ ඔයාලට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් හම්බ වෙනවා මම ඒක ගෲප් එකට දාන්නම් පස්සේ ඔය විදිහට තමයි රීනේම් කරගන්නේ හරි මොනවා හරි දැනගන්න යමක් ඔයාලට තිබුත් ගෲප් එකෙන් අහන්න අර වැඩ ටික හරියට කරමු හොඳට මතක තියාගන්න මේක තමයි ඔයාගේ ටර්නින් පොයින්ට් එක ඊළඟ ජීවිතය කියන්නේ මේ අවුරුදු දෙකමාර හරියට ඔයා වැඩ ටික කරගත්තේ නැත්තම් බාහිර දේවල් වලට ගැලවිලා විවිධ දේවල් විවිධ ප්‍රශ්න තියෙනවා ඒවා කෙනෙක් ආලගන්නේ අර වෙලාවට ඔයා එකක් වෙන්න පුළුවන් හරිද අර වෙලාවට ඔයා 21 වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් ඒ කොහොමත් එක්ක අපි මේ දේ හරියට බැලන්ස් කරගෙන මේ අවුරුදු දෙකමාර කරන්න ඕනේ මේක කරේ නැත්නම් මුළු ජීවිත කාලෙම වාට මේක තමයි වාට මහන්සි වෙන්න ඕන කාලේ ඒ මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙලා හරියට ඉගෙන ගන්න එතකොට වාට මේ අවුරුදු දෙකමාරෙන් පස්සේ බය වෙන්න දෙයක් හරිද මේ අවුරුදු දෙකමාරේ සැප විඳින්න try කරන්න එපා එතකොට අවුරුදු දෙකමාරෙන් පස්සේ වාට අනන්ත හරිද සැප විඳින්න හරි එහෙනම් අපි ආපහු ලබන සතියේ සෙනසුරාදා 9ට හම්බෙමු හැමෝටම නම් දවසක් ප්‍රශ්නයක් තිබුණොත් මේ අහන්න